හොඳයි දුවේ පුතේ අයුවන් සුබ දැසනක් ලස්සන දවසක්. එහෙමනම් මේ ගණන් ටික හදන්නයි ලෑස්ති වෙන්නේ. බලමු මේ පේපර් එක හදාගෙන යන්න. මොකද මේ අද පෙළපොත් ආවරණයේ දවසේ මම තියෙන්නේ පෙළපොත්ට අදාළව තියෙන ගණන් පේපර් එකක් වාට කරන්න. ඊ අපිට හැන්දෑ පන්තිය කරන්න බැරි වෙච්ච නිසා මේ පෙළපොත් වලට අදාළ ගණන් ටිකක් පේපර් එකක් ආකාරයෙන් කරන්න. ඕගොල්ලෝ ඔක කරලා සූදානමින් ඇති කියලා මම හිතනවා. හරිද? අපි ඔන්න එහෙනම් පළවෙනි ගානේ ඉඳලා ඉදිරියට සාකච්ඡා කරගෙන යමු. හැමෝම ගන්න ගණන් පොත. දාන්න අංක 1 කියලා. 17 එකක් රුපියල් 280කි. 17 9ක මිල. 17 එකක මිල. අපි මේකෙන් අපිට වගන්තියක් ලියලා මාදමුකෝ. රුපියල් 280යි 7නේ. ටින් ගණන 9. ඔයා මේක වගන්ති ලියලා හදලා තියෙනවනේ. නමුත් පොතේ හදනකොට දැන් වගන්තියක් ලියලා හදමු. වටිනාකම 280 වැඩි කරමු 9. 9 වරක් බිංදුවයි. 9 වරක්කට 72යි. ඉතුරු 7යි. 9 වරක් දෙක 18යි. 18ට මේ අත එකතු කරනවා කීයද? 19 20 21 22 23 24 2520. 2520 උත්තරයක් එනවා රුපියල් 2520යි 7නේ. වගේ පේපර් එකේ මෙන්න මේ උත්තරේ ලියලා තිබුණොත් හරියක් දෙන්න ලකුණු දෙකමාරයි. නමුත් මේක පොතේ හදා ගන්න පුතේ ඈ. අෂ්ටාංකයේ 2. උදාන් සාරි නේද? පොතක තියනවලු පිටු 208ක් කියලා අවසන් කර නිමා. කියවල අවසන් කරනවා 208. නිමල්ට තව පිටු 485ක් කියවීමට ඇත. තව කියවන්න තියෙනවා 485. පොතේ ඇති මුළු පිටු ගන්නවා යන්නේ මේ දෙක එකතු කරලා. 8යි 5යි 13න් 3 දාන ඉතිරි 1යි. 8යි 1යි 9යි. 4යි 2යි 6යි. 693. තියනවනම් හරිද?
තුන්වෙනි ගණන පෙරවරු 6:35ට පැයකට පසු වේලාව. ඒ කියන්නේ 6:35ට පැයකට පස්සේ කියන්නේ මේකට පැයක් එකතු කරනවා. ඒකට කීයක් එනවද? ඒක නිකම්ම ගන්නත් පුළුවන්. 7:35 සම්මත ඔරලෝසු වේලාවෙන් ලියන්නේ. එහෙනම් 0.7යි 32යි 35. මේ සම්මත වේලාවෙන් ලියනවා කියලා කියන්නේ පැය 24 වේලාවෙන් ලියන්නේ කියන එක තමයි. සම්මත ඩිජිටල් පැය 24 මේ තුනම එකයි. පැයකට පසු වෙලාව පැය 35ට පැයකට පසු. කියන්නේ 6:35ට එකතු කරන්න ඕනේ පැයක්. 7:35යි. කවුරුන් ළමෙක් මේක ඉස්සරහින් පැය කියලා දාලා තිබුණොත් පැය 0.7:35 ඒත් හරියක්. හැබැයි මේ 32 අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඉලක්කම් 4ක් තියෙන්න ඕනේ. තමයි නීතිය. අපිට යන්න හොඳට පැය 24 ඉවත සම්මත ක්‍රමයට වෙලාව ලියද්දි ඉලක්කම් 4යි මේ 32 අනිවාර්යෙන් තියෙන්න ඕනේ පුතේ ඈ. ඉලක්කම් 4යි මේ 32 අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. හොඳයි. අෂ්ටාංකය 4. පාන් ගෙඩියක් රුපියල් 70යි. පාන් ගෙඩි 5ක් මිලට ගෙන. එහෙනම් 70 ගුණ කරන්න ඕනේ 5න් ඉස්සෙල්ලා. කොහොමද ගුණ කරන්නේ? 5 වරක් බිංදුව බිංදුවයි 5 වරක් 7 35. පාන් වලට කොච්චර යනවද? රුපියල් 350. මේ රුපියල් 70 5න් ගුණ කරේ. විභාගයේ මේ කටු වැඩේ කරද්දී මේ රුපියල් 30 ඒවා ලියලි ඉන්නේ කටු වැඩේ කරනවා. 70 5. 5 වරක් බිංදුවයි 5 වරක් 7 35 350. 350ක් දීලා පාන් අරගෙන වෙලෙන්දර දෙනවා 500ක්. දුන්නා 500ක්. එකෙන් අඩු කරන්න 350. බිංදුවෙන් බිංදුවක් බිංදුවයි 10න් 5ක් 5යි. දැන් මෙතන 5ක් නැහැ 4යි. 4න් 3ක් අඩුනාම 1යි. එහෙනම් ඉතිරිය කියලා ලියන්න ඕනෙත් නෑ. හොඳේ මම මේ වාර පේන ලිව්වේ ඉතිරිය රුපියල් 150යි. මේක නම් තියෙන්න ඕනේ. රුයන්න තිතක් 150 එහෙම බෑ හොඳේ. රුපියල් 150යි 7 නෑ. මේ පාන්දර නැගිලා ගණන් ටිකක් හදද්දි කොහොමද නේද? සතුටුයි නේද? ඒකනේ කියන්නේ. හරි නේද? හොඳයි. සමහරක් අදින් තාම නිදි ඈ. දැන් තමයි ඒගොල්ලෝ ඉමීට නැගිට එන්නේ මිනිස්සරේ. ජීවිතේ විභාග දිනන්න බෑ ආ. ජීවිතේ දිනන්න බෑ කවදාකවත් කම්මැලියන්. ඕක තමයි සංඛ්‍යාව. කීයද මේ සංඛ්‍යාව? 23786 යන සංඛ්‍යාවේ දසදහස ස්ථානයෙන් ඒ කියන්නේ මෙන්න මෙතනින් ස්ථාන නිරූපණය වන අගය කීයද? මෙතනින් නිරූපණය වන අගය 10 දෙකක් කීයද? 20000. හරි නේද? 20000 තිබුණොත් හරි ආ. ප්‍රශ්නාංකය 6. අනූ 9,999ට එකක් එකතු කරනවා. ඒක අච්චුවතේ තියෙන ගාණක් ඈ. 9යි 1යි 10න් බිංදුව දාන ඉතිරි එකක්
9යි 1යි 10න් බිඳුව දාන ඉතිරි එකක් 9යි 1යි 10න් බිඳුව දාන ඉතිරි එකක් 9යි 1යි 10න් බිඳුව දාන ඉතිරි එකක් 9යි 1යි 10යි. ඔන්න දැන් අපි ඉලක්කම් 6ක ගානක් අපිට කියනවා මේකේ සංඛ්‍යා නාමය ලියන්න කියලා. මේකේ සංඛ්‍යා නාමය අපි දන්නවා මොකද්ද? සියක් දහස. කියන්නත් සතුටුයි ගොඩක් දරුවෝ ඉස්කෝලේ ගිහලා වැඩ කරද්දී ගුරුවරු අහනවලු කොහොමද නිවාඩු මාසෙ මෙච්චර දිනුනුනේ ඔයා. ඊට පස්සේ ළමයි කිව්වා මෙහෙම සර් කෙනෙක් ගාවට පන්ති ගියයි කිව්වහම අනේ එහෙනම් පොට්ටි කරන් ඉන්න කියනවලු බලන්න. දැන් ඊයේත් ළමයි දෙන්නෙක්ට එහෙම වෙලා පොට්ටි කරන් බැලුවට පස්සේ ටීචර්ලත් පුදුම වෙලා හොඳ කිව්වලු ගොඩක්. ඉතින් මේ ටීචර්ස්ලටත් පුදුමයිලු ෆෝන් එකකින් අපි මෙච්චර දෙයක් කරා කිව්වා. සතුටුයි ඈ පුතාලන්තර වැඩ කරා. සියක් දහස නේද? සෙල ගාන එකතු කරලා හදාගෙන ඊට පස්සේ ලියනවා. 7 වෙනි ප්‍රශ්නේ. අසූහත්දහස් 633 යන සංඛ්‍යාවට පෙර සංඛ්‍යාව. එහෙනම් මෙයාට කලින් එන්න ඕනේ මොකද්ද? 87632 සංඛ්‍යාංකය ලියනවා. මේක තමයි සංඛ්‍යාංකය. සංඛ්‍යාව ඉලක්කම ලියවන සංඛ්‍යාංකය කියන්නේ මෙයාට පෙර සංඛ්‍යාව. මෙන්න මෙයා. උතර උත්තරේ ලියලා තියෙන්න ඕනේ මෙන්න මෙයා. 87632. හරි නේද? මතක තියාගන්න සිලබස් එකේ වෙනසක් නැහැ. කියන කරුණු කාරණාවනේ එහෙමම අහනවා වැඩිපුර ප්‍රමාණයක් 4න් අහන්න ඉඩ තියෙනවා. අපි හිතනට වඩා අමුතුම් පේපර් එකක් විභාගෙට එන්නේ. නිසා වැඩ කරන්න තියෙනවා හොඳේ. එන්න මේක කියවන ආකාරය ලියන්න. ආපු හරි ලේසි. බිඳුවයි දශම 5 හරිද? බිඳුවයි දශම 5 හරියයි හරි දාගන්න. හැබැයි පොතේත් ලියන්න ඕනේ මේ ගාන. පේපර් එකේ හරි විතරක් උඩ බලන් ඉන්න බෑ හරියක් දාලා. මේ ගණන් 40ම අද පොතේ ලියවෙන්න ඕනේ දැන්. ඔය හදපු පේපර් එකට හරි වැරදි දාගන්න එක කමක් නැහැ හොඳේ. ගානන් 40 මාත් එක්ක හදන් යන්න ඕනේ. 9 වෙනි ගාන ත්‍රිකෝණාකාර මුහුණක් පමණක් ඇති. එහෙනම් මෙන්න මෙහෙම එකක් නේ ඔය කියන්නේ. මේක අඳගන්න යමු. ඇතයි. ලස්සනද? මොකද්ද මේ ඝන වස්තුව? චතුස්තලය. පොතේ අඳගන්න මේක. මම මේ අමතර ටිකක් දෙන්නේ. දාර මුහුණක් ශීර්ෂ ටිකක් ලියාගමු. දාර 1 2 3 4 5 6යි. දාර 6යි. මුහුණත් 1 2 3 4යි. ශීර්ෂ 1 2 3 4යි. ඔතම අමතර දැනුමට දුන්නේ ලියා ගන්න. මොකද අපි දන්නේ නැහැ විභාගෙදි මේක ආයිද මේන් එකක් ආයිද කියලා නේද?
ඒකත් ලියා ගන්න. උත්තරේට මේක විතරක් ලියලා තිබ්බොත් ඔයාලට ලකුණු දෙකමාරක් දෙනවා. පොතේ ඔකත් වැදගත්ක් ගන්න. හරිද? අංශක හරිද? අංශක විනුජ හරිද? විනුජ අණ්ඩාර බබා මේක ඇන්දද? හොඳයි. තමාෂා ඇන්දද පුතා? right. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ප්‍රශ්නාංකය 10. ඒකේ මෙන්න මෙහිම කොටුවක් දීලා අඳින්න එපා මේක. 8යි 9යි 3යි 7යි කියලා ඉලක්කම් ටිකක් දෙනවා. ඊට කියනවා කොටුව තුල ඇති ඉලක්කම් වලින් සෑදිය හැකි විශාල සංඛ්‍යාව කියලා පේපර් එකේ හදාගන්න. විශාලම සංඛ්‍යාව ලියන්න. එතකොට 9873යි. නමදාස් 873 විශාලම සංඛ්‍යාව. අපි මේකට ලකුණු දෙනවා. මෙතන මා කුඩාම සංඛ්‍යාව චුට්ටක් ලියන්න ටක් ගාලා. කුඩාම සංඛ්‍යාව තනියෙන් ලියන්න. ලියන්න තනියෙන්. කුඩාම සංඛ්‍යාව ලියන්න. අහලා තිබුණේ අපි විශාලම සංඛ්‍යාව එකට ලකුණු දෙනවා 9873ට. දැන් කුඩාම සංඛ්‍යාවත් ලියන්න. කවුද ලියන්නේ මේ තියෙන්නේ? 3 ගන්න ඉලෙස්සරියා. 3789. කුඩාම සංඛ්‍යාව ලියද්දි සංඛ්‍යා ටික ආරෝහණ පිළිවෙලට ලියන්න. විශාලම සංඛ්‍යාව ලියද්දි අවරෝහණ පිළිවෙලට ලියන්න. 11 වෙනි ප්‍රශ්නේ ඒක අහන්නේ අපි ඉන්නේ. right good. එමෙ ඉලක්කම් වලින් සෑදී කුඩාම සංඛ්‍යාව ලියනවා. 11 වෙනි ප්‍රශ්නේ නම් කුඩාම සංඛ්‍යාව අහලා තියෙනවද ඉතින්? දැන් මේ වගේ පොඩි ගණන් 40ක් දැම්මම මේක මේක අරගෙන print out එකක් දාන්න දුවන්න යන්න එපා පුතේ. අම්මලා ඒ වැඩේ කරන්න එපා. දැන් මගේ දරුවත් මේ ගෙදර මැෂින් තියෙදි ඔක්කොම මේ පොතේ ලියලා කරන්නේ. මේ ගණන් 40 print කරන්න යන්න print out දාන්නවද එපා. මේ ෆෝන් එකෙන් බලන් විනාඩි 10න් මේ ගණන් ටික ලියා ගන්නකෝ. ඇයි ඔය අපරාධ වැඩ කරන්නේ කට්ටිය? පුළුවන් තරම් මේවා ලියලා හදනකොට තමයි ළමයාට මතකෙට යන්නේ. ඇයි ගානක් තිබුණානේ මේ ගණන් 4 ලියා ගන්න බැරිද? print out දාන්න එපා. ඊළඟ දවසේ මම print out දාන්න බැරි වෙන තමයි එවන්නේ PDF එක ඈ. print out එක ගන්න බැරි වෙන්නේ එවන්නේ. පේපර් ගණන් කමන්නේ මේ ගණන් 40 අරගන්න හදාගෙන මේ පිටු 4 print කරන් ඉන්න සල්ලි වියදම් කරන් යනවා print out දාන්න මොන විකාරයක්ද? උතාල මේක ලියන්න පොතේ. ඒතකොට තමයි හොඳ. පැයෙන් ලියත හැකි මේ ගණන් ටික. පස්සේ එක තැනක තියන් ලියනවා මේක. print out දාගෙන දුවන්නේ. 12 වෙනි ගාන. මේ ගණන් ලියද්දි තමයි පුළුවන් වෙන්නේ. මේවා print out දාලා නිකන් උත්තර පොළ කැලිය වල ලිව්වට වැඩක් නැහැ. හරිද? යම්මලා දරුවන්ගේ උපරිම ප්‍රයෝජනෙ ගන්න උපක්‍රමශීලී වෙන්න. මේක දඩි පිටි ගාලා ගිහලා කොහෙන් හරි කොළ කැල print එකක් ගෙනත් දීලා ළමයට දෙන්න එපා කරන්නේ කියලා. ඒක පොතේ ලියන්න ළමයා ලියන්න ඉලක්කම් අකුරු ලියන්න බෑ නේද? වැඩක් tie පහවසරට ඇවිල්ලා. කවුරු ළමෙක් මේක ලියන්න බෑ කියලා කම්මැලි කරනවා නම් ඒක ජීවිතේට හැදෙන්නේ නැහැ. හරි? 12 වෙනි ප්‍රශ්නේ.
මගේ බබා නම් මේක ලියලා තමයි කරන්නේ. ගෙදර මේ print out තියෙනවා. සියවලනේ මම කියන්නේ ලියලා කරන්න. සමහර මේ කිව්වම අහන කෝල් එකක් දීලා සර් ගාන ලියන්න ඕනේ. ඔව් ලියන්නම ඕනේ. ගාන ලියලා තමයි හදන්න ඕනේ. ලියන්න නැතුව කන්න බෑනේ. ඒ වගේ ලියන්න නැතුව ගණන් හදන්න බෑ. 12. කිරි පැකට් 8කින් දෙකෙන් පංගුවක් නරක් වේ. එහෙනම් 8 බෙදන්න දෙකට. එතකොට කීයද? 4යි. 4ක් නරක් වුණා. හොඳ කිරි පැකට් ගන්න. හොඳ කිරි පැකට් 4යි. ඉරණ හරි දාන්න. පොතේ ලියන්න 13 වෙනි ගාන. ආයතන 3කට කැලෙන්ඩර් පිළිවෙලින් බෙදා දුන්නේ මෙසේය. 2367යි 1900යි 1392යි එකතු කරන්න පුතේ පොතේ ලියන්නේ හැමෝම 2367යි 1900යි 1392යි 7යි 2යි 9යි 9යි 6යි 15න් 5 දාන්න ඉතුරු 1යි මේ 9යි 1යි 10යි 10යි 3යි 13යි 13යි 3යි 16න් 6 දාන්න ඉතුරු 1යි 2යි 1යි 3යි 4යි 4යි 1යි 5යි 5659යි වෙනි ගාන කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 500 සංකේත භාවිතයෙන් ග්‍රෑම් වලින් ලියන්න. 14 කිලෝ 5යි ඊට පස්සේ ග්‍රෑම් 500 මම මේ සංකේත දාගන්නම් 5යි kg 500යි g එතකොට ඔන්න ඔච්චර ප්‍රමාණයක් තියෙනවා. ග්‍රෑම් 500 නේ කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 500 සංකේත භාවිතයෙන් ග්‍රෑම් වලින් ලියන්න. නෑ 5500යි ග්‍රෑම්. ඕක තමයි උත්තරේ ඈ. මේක තමයි පිළිතුර. මේක මම මේ ගාන හදාගන්න ඒක අවශ්‍ය ටික ලියාගත්ත මේක තමයි උත්තරේ. කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 500 සංකේත භාවිතයෙන් ග්‍රෑම් වලින් ලියන්න. මෙතනට නම් කියුවේ නැත්තම් අහු වෙනවා. ශාලනී නෙත්මිනි මොකද? ඉදිමතයිද? මේ ශාලනී හොඳයි. 15 වෙනි ප්‍රශ්නේ. ඔයාලගේ ප්‍රශ්න පත්‍ර දිහා බැලුවා මට හම්බෙච්ච අඩුපාඩු ටිකක් අල්ලලා තමයි මම මේ පේපර් එක හැදුවේ. මට තේරුණා සමහරක් ළමයින්ගේ ගණිත දැනුම තාම ඉච්ච ලොකුවට දියුණු වෙලා නැහැ. පෙර හා පසු සංඛ්‍යා රෝම ඉලක්කමින් ලියන්න. මේක තමයි සංඛ්‍යාව. මේකට පෙර සංඛ්‍යාව රෝම ඉලක්කමින් කියන්නේ 12 ලියන්නේ කොහොමද? 13ට පසු සංඛ්‍යාව 14 ලියන්නේ කොහොමද? ඔන්න. පෙර පසු ලියන්න. හරි. ප්‍රශ්නාංක 16
මීටර් 3ක් දිග ලණුවක් තියෙනවා. හිතමු මීටර් 3ක් දිගයි කියලා. මීටර් 3m දිගයි. මම මේ ලණුවේ ප්‍රමාණය 3m කියන එක සෙන්ටිමීටර වලින් ලියා ගන්නම් දැන්. 300යි 100. මේකම තමයි මේ ලියන්නේ. මීටර් 3ක් සෙන්ටිමීටර ග්‍රාම සෙන්ටිමීටර 300යි. සෙන්ටිමීටර 40ක කොටසක් කපලා ප්‍රයෝජනෙට ගන්න. මේකෙන් 40යි 100න් ප්‍රයෝජනෙට ගන්න. එහෙනම් මේකෙන් 40ක් අඩු කර ගන්නවා ඉස්සෙල්ලා. බිංදුවෙන් බිංදුවක් බිංදුවයි 10න් 4ක් 6යි දැන් මෙතන 2යි 260යි 100 මිතුරු වුණා. මෙතනට නෑ ලියා ගන්නව තව තියෙනවා ඈ. ගාන ඉවර නෑ මෙතනට නෑ ලියා ගන්න. අග්ගා ලියා ගන්න මෙතනට නෑ හැමෝම. සුහස්වින් ලියා ගන්න ටක් ගාලා මෙතනට එනකම්. අද මේ ගෑනලා මේ ක්ලියර් නැතුව ඔළුව තියාගෙන මේසෙ උඩ අද මේ ගෑනලා මෙයා ක්ලියර් නැතුව ඉන්න ගෑනලා මෙයා කවුද මේ මදුමාලි නේද මදුමාලි දැන් මීටර් 3ක් දිගයි ඒක සෙන්ටිමීටර කරා එහෙනම් 300යි 100යි ඒකෙන් අඩු කරා ප්‍රයෝජන ගත්තු ගාන 40යි දැන් මේක තමයි ඉතිරි ප්‍රමාණය දැන් මේ 260න් හරි අඩක් පිච්චුණාලු එහෙනම් මේක දෙකට බෙදාගමු දැන් බෙදමු දෙකට ඔළුවෙන් අතාර ගන්න සුහස්වෙන් දැන් මොකද පුතේ කරන්නේ දෙකට දෙකේ වා එකයි දෙබාරයක් එක දෙකයි දෙකෙන් දෙකක් බිඳුවයි මේ 6 මෙතනට ගේන්න 6ට දෙකේ ගොඩවල් 3යි දෙවාරයක් 3 6යි 6න් 6ක් බිඳුවයි මේ බිඳුව මෙතනට ගේන්න බිඳුවයි බිඳුවෙන් බිඳුවක් මීටර් 3ක් තිබුණා ඒකෙන් සෙන්ටිමීටර 40ක් ඉවත් කරාම 260 සෙන්ටිමීටර එකතු වුණා ඉතුරු වුණා ඒ 260 දෙකට බෙදුනම 130යි ඔන්න ඉතිරි වුණ කෑල්ලක් ප්‍රමාණය කොච්චරද 130යි cm එහෙම නැත්නම් කැබැල් ප්‍රමාණය සෙන්ටිමීටර කීයද කියලා නේ අහන්නේ. ඔව් සෙන්ටිමීටර වලින් තමයි ලියන්නේ. අවසානයේ ඉතුරු වුණු රණු කැබැල්ලේ ප්‍රමාණය සෙන්ටිමීටර කීයද? සෙන්ටිමීටර 130යි. කවුරුලා මේක අකුරෙන් ලියලා දුන්නාද ඒත් ලකුණු දෙන්න නේ. සෙන්ටිමීටර 130යි කියලා දුන්නාත් ඒත් දෙනවා. 17 වෙනි ප්‍රශ්නෙට අපි යමු. මේක මකනවා මම. එකත් 20ත් අතරනේ. එකත් 20ත් අතර තියෙන සංඛ්‍යා ටික ඉස්සර ලියාගමු. 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 ගන්න නැහැ නේ. එකක් 20ත් අතර ගාම 1.20යි ගන්නෙ නෑ අපි. 1.20යි ගන්නෙ නෑ. යෙදෙන්න ගන්න බෑ. අතරනේ. ඇති කුඩාම ඉරට්ටේ සංඛ්‍යා. මෙන්න ඉන්නවා කුඩාම ඉරට්ටේ සංඛ්‍යා. විශාල මොත්තේ සංඛ්‍යා. මෙන්න ඉන්න විශාල මොත්තේ සංඛ්‍යා. එකතු කළ විට ආගිය. එහෙනම් 19ට එකතු කරන්න 2. 9 2 11 1 දාන ඉතිරි එකක් 1 1 2. උත්තරය 21. අදාගන්න. දෙසැම්බර් මාසේ මගේ බලාපොරොත්තුවක් තියෙන සෑමදාම ගණන් පේපර් එකක් වෙනම හදන්න. සහ සිංහල පේපර් එකක් වෙනම කරන්න අර පේපර්ස් වලට අමතරව.
සමහර කට්ටිය ඊයේ පෙරේද කෝල් දීලා අහනවා සර් මේ ප්‍රශ්න පත්‍ර වැඩමුළුවේ පටන් ගත්තද? නෑ දැන් අපි ප්‍රශ්න පත්‍ර වැඩමුළුවේ අන්තිම හරියේ ඉන්නේ. තමයි කියන්නේ. මොකද්ද කරන්නේ මට තේරෙන්නේ නැහැ. සමහරක් අය අවබෝධයෙන් නෙමෙයි ඉන්නේ. 18 වෙනි ප්‍රශ්නේ. මේ වෙලාවේ මට කවුරු ගැනවත් පෞද්ගලිකව බලන්න වෙන්නේ නැහනේ. පොදුවේ බලන්න වෙන්නේ ඈ. 2098 විහිදුවා ලියන්න. ඒතර මෙතනින් ගන්නවා 2000යි. මෙතනින් බිංදුවයි. මෙතනින් 90යි. මෙතනින් 8යි. ඔන්න ලියන්න. අද විනිට වෙන තැනක් හම්බ වෙලා නේ වෙන පුටුවක් හම්බ වෙලා. ජය වේවා. ෂෙනුනි මොද්‍ය හරි නේද? හරි ඈ. මයික් ඔන් කරන්න බෑ පුතේ. නේජාන් හරි නේද? නේජාන් නෙත් හරි නැත්නම් එහෙම බිව්වනේ මම දැක්කවා tie බොරුපයි. 18ක් ඉවරයි. 19ටක් ගාලා යමු. නැත්නම් සාකච්ඡා කරගන්න බැරි වෙයි. සහභාගී ඇති. එක ස්ථානය 3. 10 ස්ථානය 5. 100 ස්ථානය 6 වෙන සංඛ්‍යාවලිය ඔන්න අපි ලියමු. එක ස්ථානය 3 10 ස්ථානය 5 100 ස්ථානය 6 ඔන්න ලිව්වා. අනේ ඇනුම් හරිනවා මෙන්න බිනුති. බිනුති වහන්ස ඇනුම් හරිනවා මේ මොකද બોලේ උදේ පාන්දරේ කිඹුලා කට ඇරියව. 20 වෙනි ගාන. ඔර්ලෝසුවක මිනිත්තු කට අපි නිකන් මං නිකන් පොඩි ඔර්ලෝසුවක් නිකන් ඇඳ ගන්නම්. මේ බලන්න 12යි 6යි 3යි 9යි 1යි 2යි 4යි 5යි 7යි 8යි 10යි 11 මිනිත්තු කටුව තියෙනවලු මේකේ 12 කෙලි. පැය කටුව 4 ඉලක්කමයි. යොමු වන විට වේලාව කීයද? වේලාව 4යි. ඊළඟ 21 වෙනි ගාන කියනවා එම වේලාව, ඒ කියන්නේ උඩ ලියපු වේලාව පස්වරු වේලාවක් යයි සිතා. මේක පස්වරු වේලාවක් කියලා හිතන්නේ. පස්වරු වේලාවක් යයි සිතා ඒ සම්මත ක්‍රමයට ලියන්න. මේ වෙලාව පස්වරු වේලාවක් නම් දැන් එනම් පැය 24 නේ ලියමුකෝ බලන්න. 16. එහෙම නැත්නම් පැය 16. මේ දෙකම හරි. හැබැයි 32ක් තියෙනවා. කොහොමද පුතේ මේ 4 16ක් වුනේ? ඇයි පස්වර වෙලාවක් නම් මෙතනින් දාන්නේ 13 14 15 16 පස්වර නම් අපි එළියේ 13 ඉඳලා යන්නේ. හරි. මන්දිල් නිකන් කාකුරුල්ල වගේ කාවා ටී-ෂර්ට් එකක් අරලා උදේ පාන්දර මාරයි ඈ ලස්සනයි. හරි නේද? හොඳයි. 22 වෙනි ගාන. පාන්ගෙඩියක් 70යි. එහෙනම් 70 ගානේ පාන්ගෙඩි දෙකක් බලනවා ඉස්සෙල්ලා. 2යි භාගයක්. ඊට පස්සේ 70 දෙකෙන් බෙදනවා ඊට පස්සේ. දෙවරක් බිංදුවයි දෙවරක් 7 14යි. මෙතනට යනවා 140. 70 බෙදන්න දෙකෙන්. 7ට 2 ගොඩවල් 3යි දෙවාරයක් 3 6යි ඉතිරි 1යි 10ට 2 5යි දෙවාරයක් 5 10යි. එතකොට කීයද පුතේ මෙතන 35යි මෙතන 140. එහෙනම් 140ට එකතු කරන්ට 35ක් බිංදුවයි 5යි 5යි 4යි 3යි 7යි මෙතන 1යි. කීයද බැටියෝ?
රුපියල් 175යි. ඔන්න බබු උත්තරේ. ඒක කලබල නැතුව ඉතින් උතර ගාන කියවන්න ඕනේ ආ. පාන් ගෙඩියක් රුපියල් 70ක පාන් ගෙඩි දෙකයි භාගයක් කියන එක අකුරෙන් දීලා තියෙන්නේ. ඒතර ඔයා කියුවේ නැත්තම් ඔයාට අහුවෙන්නේ නැහැ. දැන් මෙතන භාගය ලියලා තියෙනවා හරිද වැරදිද? හරි හරි. භාගය ලියන්නේ කොහොම තමයි. 23 වෙනි ගානේ කියන්නේ මෙන්න මෙහෙම රූපයක් දීලා ආයෙ රවුමක් දීලා ආයෙ ත්‍රිකෝණයක් දීලා මෙයාට දීලා මල් කියලා මෙයාට දීලා සුදු මල් කියලා මෙයාට දීලා පිච්ච මල් කියලා. අහනවා මෙහි වැඩිපුරම ඇත්තේ මොනවද? වැඩියෙන්ම තියෙන්නේ මල්. සුදු මල් කියන්නේ මල් జాතියක්, පිච්ච මල් කියන්නේ මල් జాතියක්, මල් කියන්නේ මල් වලට අයිතිව තමයි මේ. අම්මේ මන්දිල් මොකද මන්දිල් ඔය අප්පඩ බොල. අම්මේලි අලියෝ. 24 2098යි කියන සංඛ්‍යාවට දෙකක් වැඩි වගේ. එහෙම තමයි ඉතින් උදේ පාන්දර නැගිට්ටම නේද? එන්ජින් එක පොඩ්ඩක් හරියනකම් පොඩ්ඩක් තියෙනවා ඉතින් මේ පොඩි ඈනුමක් යනවා නිකන් ඇඟට පණ නැහැ වගේ කියනවා. එහෙම තමයි ගණන් ගන්න එපා ඉතින්. දෙගෙන යමු 1යි 10යි 100යි 1000යි. හොඳයි පුතේ. දැන් මේකද මේකේ ලකුණු කරන්නේ නෑ. 2098 මෙම සංඛ්‍යාවට දෙකක් වැඩි සංඛ්‍යාව. එහෙනම් 2098ට ඉස්සෙල්ලා දෙකක් එකතු කරගමු. 8යි 2යි කො ලියන්න 8යි 2යි 10න් බිංදුව දාන ඉතිරි එකක් 9යි 1යි 10න් බිංදුව දාන ඉතිරි එකක් 0යි 1යි 1යි මෙතන 2යි 2100 කට්ටිය ලියාටක් ගන්න. මේක තමයි මේකේ ලකුණු කරන්න ඕනේ. මෙතනට නෑ මෙතනට එකක් ලකුණු කරන්න. මෙතනට දෙකක් ලකුණු කරන්න. එච්චරයි. මන්දි ලකුණු කරන්න ටක් ගාලා පොතේ ලකුණු කරන්න. ශෂිනි හරි නේද? ශෂිනි ඉස්කෝලේ යන ඇඳුම් ඇඳලා ඉන්නේ නේ නියමයි ආ. ඔව්. එතුෂ හරි නේද පුතා? right good. හොඳයි මකනවා. 25 සමචතුරස්‍රාකාර පොකුණක් වටේ 80යි 24යි 100 නේ 80යි 24යි 100 කම්බියක් අදිනදී පොකුණේ එක් පැත්තක වූ කම්බියේ දිග එහෙනම් 80යි 24යි 100 හතරෙන් බෙදන්න. ලියා ගන්න මේක හැමෝම පොතේ. සදත් සමත් ලියා ගන්න. අයියා මල්ලි නේද? හොඳයි. උසිරු තේජාන් ලියන්න ටක් ගාලා. අටට හතරේ ගොඩවල් 2යි. හතර වරක් 2 8යි. 8න් 8ක් බිංදුවයි. බිංදුවට නෑ බිංදුවයි. මෙතන බිංදුවෙන් බිංදුවක් බිංදුව. මෙතනට එම් දාගන්න ලේසි. දැන් බලනවා 2. 2ට 4 ඒව නෑ බිංදුවයි. 4 වරක් බිංදුව බිංදුවයි. මෙතන ආයෙ දෙකක් ඉතිරි වෙනවා. මේ 4 මෙතනට ගේනවා. 24ට 4 ගොඩවල් 6යි. 4 වාරයක් 6 24යි. 24න් 24ක් බිංදුව. එහෙනම් මෙතනට දාගන්න 100. 20යි m 6යි
cm ඔන්න උත්තරේ. මකරවා 26 වෙනි ගාන. පෙරවරු 11:45ට ගෙදරින් පිටත්ගේ නිමල් නැවත නිවසට පැමිණියේ පස්වරු 2:30ට. ඔහු නිවසින් බැහැරව සිටි කාලය කොපමණද? අපුතේ මේ 2:30 කියන එක පැය 24ට හරව ගමු. එතකොට කීයද? 14:30යි. මෙයක් පැය 24ට හරවමු. ඒ උත්තරේම නෙන්නේ. දැන් මොකද කරන්නේ? මේ දෙන්න අඩු කරමු. 14:30න් අඩු කරනවා 11:45. විතර මෙයා පැය 24ට හරව ගන්න ලේසි. මොකද 2:30න් 11:30ක් අඩු කරන්න බෑනේ අපිට. ඒ නිසා මෙයා පැය 24ට හරවනවා. 2:30යි කියන්නේ 14:30යි නේද? 2ට 12ක් උතුරනම් 14යි. දැන් පොඩි ප්‍රශ්නයක්. 30න් 45ක් අඩු කරන්න බෑ. දැන් මෙතන පැය මේ පැත්තේ මිනිත්තු 14:30 නේ. දැන් මේ 30 පැත්තට මෙයාගෙන් එකක් මෙහෙට දෙන්න. එතකොට 60යි. 30 60යි කියද පුතේ 90යි. දැන් මෙතන 14ක් නෑ එකක් මෙහෙට දුන්නම කීයද? 13යි 90. ඒකෙන් අඩු කරනවා 11යි 45. බිංදුවෙන් 5 බෑ 10න් 5 5යි 9ක් නෑ 8 8න් 4ක් 4යි. දැන් මෙතන 3යි 3න් එකක් ගියාම 2යි. පැය 2යි මිනිත්තු 45. තාම වැදගත් ගානක් මේක. උක්ෂිකා හරිද? බෝඩ් එක මකනවා. 27 වෙනි ගානේ ඔන්න හොම එකක් දීලා අඳින්න එපා මේක. ඔන්න ඔය ටික පාට කරලා තියෙනවා. කියනවා රූපයේ පාට අඳුරු කර ඇති ප්‍රමාණය භාග සංඛ්‍යාවක් ලෙස ලියන්න. 10න් 7ක් අඳුරු කරලා තියෙන ඔන්න ඔයකේ උත්තර. ඉහත රූපයේ පාට නොකල කොටස දශම සංඛ්‍යාවක් ලෙස ලියන්න. 1 2 3ක් පාට කරලා නැහැ. 28 වෙනි. පාට කරලා නැහැ නේ 3ක්. ඒක ලියනකොට දශමයක් ඇති. 0.3යි. හරි මම කරනවා 29. එක් වත්තකින් කඩාගත් පොල් ගෙඩි ගණන 2376යි. තවත් වත්තකින් කඩාගත් පොල් ගෙඩි ගණන 4890යි. 29 වෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ වතු දෙකෙන්ම කඩාගත් පොල් ගෙඩි ගණන කීයද කියලා. අහද වෙන එකතු කරමු. 2376යි 4890යි. 6යි බිංදුවයි 6යි. 9යි 7යි 16න් 6 දාන ඉතිරි 1යි. 8යි
8යි 1යි 9යි 9යි 3යි 12න් 2 දානවා ඉතිරි 1යි 4යි 2යි 6යි 6යි 1යි 7යි 7266යි මේක උත්තරය. ඊට පස්සේ අපිට කියන 30 වෙනි ගානේ වතු දෙකෙන් කඩාගත් පොල් ගෙඩි ගානේ පොල් ගෙඩි අතර වෙනස කීයද? එහෙනම් ඒකෙදි මොකද කරන්නේ? මේක මකනවා මම ඈ. 30 වෙනි ගානේ ගාන අඩු කරන්න වෙන්නේ එහෙනම් 4890න් අඩු කරමු 2376ක්. බිංදුවෙන් 6ක් බෑ 10යි. 10න් 6ක් අඩු වුණාම 4යි. දැන් මෙතන 9ක් නෑ 8යි. 8න් 7ක් අඩු වුණාම 1යි. දැන් මෙතන 8යි 8න් 3ක් අඩු වුණොත් 5යි. 4න් 2ක් අඩු වුණොත් 2යි. 2514. තිස්සෙක් වෙනි ගාන. තීන්ත ලීටරයක් රුපියල් 2850. තීන්ත ලීටර භාගයේ ටින් එකක් රුපියල් 1250. ඒක අපිට දීලා තියෙන විදිය. තීන්ත ලීටර 3යි භාගයක් ගෙනට අවශ්‍ය මුදල. එහෙනම් 2850 වැඩි කර ගන්නවා ඉස්සෙල්ලම 3ෙන්. 3 වරක් 0යි. නිතුෂ බලන්න. 3 වරක් 5 15න් 5 දාන ඉතිරි 1යි. 3 වරක් 8 24යි 1යි 25න් 5 දාන ඉතුරු 2යි. 3 වරක් 2 6යි 2යි 8යි. එතනට යනවා 8550 නේද? බලමු ආයි 3 වරක් 0යි 3 වරක් 5 15න් 5 දාන ඉතුරු 1ක්. 3 වරක් 8 24යි 1යි 25යි ඉතිරි 2ක්. 3 වරක් 2 6යි 2යි 8යි. ඊට පස්සේ ආයේ තව භාගයක් තියෙනවනේ. එහෙනම් 8550ට මෙන්න මේ භාගයේ මිල එකතු කරලා භාගයේ මිල අපිට වෙනම දීලා මේවා බෙදලා ගන්න නේ අපිට වෙනම දීලා තියෙනවා ටින් භාග එකක් කීයද එකතු කරා 0යි 10න් 0 දාන ඉතිරි එකක් 6යි 2යි 8යි මෙතන 9යි රුපියල් 9800යි 7යි. හරිද? නිතුෂ හරිද? හරි නේද? මකනවා 32. උතුරු දිශාවත් නැගෙනහිර දිශාවත් අතර පිහිටි අනු දිශාව. මේ බලන්න. කොහොමද දිශා සටහන? මේවා ප්‍රධාන දිශා. එහෙනම් උතුරටයි නැගෙනහිරටයි අතර පිහිටි අනු දිශාව ඊශාන. තිස්තුන මගේ වයස අවුරුදු 12යි. එහෙනම් මට 12යි. අයියා මට වඩා 3ක් වැඩිමයි. එහෙනම් අයියා 12ට වඩා 3ක් එකතු වුණාම 15යි. අයියාගේ වයසෙන් 5 ගුණයක් අම්මාට. එහෙනම් අම්මා කොහොමද හැදෙන්නේ? 15 වැඩි කරන්න 5යි. 5 5 25යි. ඉතුරු 2යි 5 5යි 2යි 7යි. අම්මාට 75යි. අයියාට 15යි. මට 12යි. මේක හදාගන්න හැමෝම. 33 වෙනි ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? අයියාගේ වයස කීයද? අවුරුදු 15යි. 34 අහන්නේ අම්මාගේ වයස කීයද?
අවුරුදු 75යි. එහෙම ලියා ගන්න ලේසියි එතකොට. ඉක්මනින් ලියා ගන්න පුතේ. බෝඩ් එක මකනවා. 35 වෙනි ගාන කියන්නේ රුපියල් 5000ක් රුපියල් 100 නෝට්ටු වලින් දීමට අවශ්‍ය 100 නෝට්ටු ගන්න. රුපියල් 1000කට 100 ගොඩවල් 10යිනේ. එහෙනම් රුපියල් 5000ට ඒ කියන්නේ 10 ගොඩවල් 5යි. 5 10න් වැඩි වුණාම 50යි. 100 නෝට්ටු 50ක් කියන්නේ රුපියල් 5000. නෝට්ටු 50යි මේකයි උත්තරේ. 36 සමචතුරස්‍රාකාර මුහුණක් පමණක් ඇති ඝන වස්තුව ඝනකය. 37 වෙනි ප්‍රශ්නය සිලින්ඩරයට ඇති වක්‍ර ධාර ගන්නනේ. එහෙමනේ සිලින්ඩරය වක්‍ර ධාර මේවා. වක්‍ර ධාර දෙකයි. අටවෙනි ගාන 250යි ml කුඩා භාජනයකින් ලොකු භාජනයට 7 පාරක් දානවලු තීන්ත. 7 වරක් 0යි 7 වාරයක් 5 35යි ඉතුරු 3ක් 7 වරක් 2 14යි 3යි 17යි. ප්‍රමාණය කොහොමද? 1750යි ml ලියන්න පුළුවන්. එහෙම නැත්නම් 1L 750යි ml ලියන්න පුළුවන්. දෙකම හරි. ශෂිනි හරි නේද? ඔය වෙන කතාවක් නේ ශෂිනි. අය ශෂිනි. හරි බෝඩ් එක මකනවා. 39 479 පහෙන් බෙදූ විට ඉතිරි ගියද? එහෙනම් පහෙන් බෙදමුකෝ අපි ඉස්සෙල්ලා. 4ට නෑ 47ට 5 වාරයක් 9යි. 5 වාරයක් 9 45යි ඉතුරුයි 2ක් නේ. 29ට 5 වාරයක් 5යි 5 වාරයක් 5 25යි ඉතිරි 4ක්. අපෙන් අහන්නේ මොකක්ද? ඉතිරි ලියද කියලා. ඉතිරි 4යි. බබු. වෙනි ගාන. කමිසයකට බොත්තම් 8ක් අල්ලා එවැනි කමිස 205ක් සඳහා. කමිස 205ක් එකකට 8 ගානේ කොච්චර බොත්තම් ඕනද කියලා අහන්නේ. 8 වාරයක් 40යි. ඉතිරි 4යි 8 වරක් 0.0යි මේ 4 දාන්න. එතනට 8 වරක් 2 16. 1640. බලන්න 1640ක් තියෙනවා. දැන් ඊයේ මේ ගණන් ටික පොතේ ලියපු නැති දූල පුතාලා අද ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා මේ ගණන් ටික පොතේ ලියලා නැවත හදාන්න.
ඔය කඩදාසි කොළ මුද්‍රණ දාගත්තු අය ඒක ෆයිල් එකකට දාලා අද ගිහිල්ලා ඇවිල්ලා ඒගොල්ලෝ පොතේ ලියලා ආයි හදන්න. කොච්චර වැඩ තිබුණත් කමක් නැහැ. ඒක තමයි අපි වැඩ කරනවා කියලා කියන්නේ. හොඳයි. එහෙනම් දැන් ඉස්කෝලේ යන අය පරිස්සමෙන් යන්න ලකුණු කීයද කියලා බලලා මට ඉන්සරේ වන්න. හෙටත් උදේට පේපර් එකක් කරනවා මම ඒක අද හැන්දෑවට දාන්නම්. ඒක ගණන් වේද සිංහල වේද කියන්න බෑ. මම ඒක හැන්දෑවට දාන්නම්. අනේ ඉතින් කවුරුත් මුද්‍රණය කරන්න දුවන්න ඕනේ නෑ. ඔය ප්‍රශ්න හතරේදී අම්මලා ඔය මුද්‍රණය කරගෙනත් දෙන්න එපා. අර එක පත්‍ර දෙක පත්‍ර මුද්‍රණය කරාට කමක් නෑ. මේ පුංචි ගණන් 40ක් මුද්‍රණය කරන්න දුවනවාද? හොඳයි. එහෙනම් හැමෝටම ලස්සන දවසක් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම පරිස්සමට කල්පනාවට දවස ගෙවන්න. එහෙනම් කට්ටියව දැන් ඉස්කෝලේ යන්න. හැමෝටම එහෙනම් ආයු බෝවන් සරණයි පරිස්සමින් ඉන්න.